උතුම් තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් ඔබට සිතක් ශාන්තියක් වේවා. අද බක්පුර පසළොස්වක පොහෝ දිනය ස්වාධීන රූපවාහිනී සේවයේ සවනක් රැස් පෝදා ආගමික වැඩසටහන් ඔබට ගෙන එන්නේ දෙකටන හැලුම් මහර බවුන් සෙත් සුවාරණයේ සිට. ඔබ දන්නවා මේ වෙනකොට මොන වගේ චිත්ත සමාධියක් ඇති වෙනවාද කියා බවුන් සෙත් සුව සෙවණේදී කියා මේ දකින දසුන් ඒ වගේම අපි කතා බහ කරන දේවල් මේ හැම දෙයකින්ම ඔබට ඒ ගැන යම් අදහසක් ඇති. ඒත් තවත් තීව්‍ර වේවි අපි තෝරාගත් ධර්ම සාකච්ඡාවේ මාතෘකාවත් එක්ක අද මෙතෙන් සිට ධර්ම සාකච්ඡාව තුළ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ ජීවිත අභියෝග ජය ගැනීමට බෞද්ධ භාවනාවේ උපයෝගීතාවය කොයි ආකාරයෙන්ද කියන වගේ. භාවනාව අපිට කුඩා කාලේ ඉඳලම සමීපයි. දහම් පාසලේදී අපි භාවනා වඩලා තියෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා කොහොමද අපි භාවනාව හරියටම හඳුනාගන්නේ? ඒ කොහොමද ජීවිත අභියෝගයට උපයෝගී වෙන්නේ කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරමු මෙතෙන් සිට. මා নমස්කාර පූර්වකව මේ මොහොතේ සාකච්ඡා මණ්ඩපයේට වැඩම කොට සිටින අපේ මහා සංඝරුවන පිළිගන්නටයි සූදානම. පළමු කොට වැඩම කොට සිටින්නේ නීරිගම කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද අපේ ස්වාමීන් වහන්සේ මා নমස්කාර පූර්වක අපේ හාමුදුරනේ පිළිගන්නවා ධර්ම සාකච්ඡා මණ්ඩපයට. මීළඟට වැඩ සිටින අපේ පින්වත් අපේ හාමුදුරන් වහන්සේ පිළිබඳව 아무තු වෙන සඳහන් කරන්නට ඕනේ නැහැ. අපිට නිබඳවම මේ වැඩසටහන් ගෙනීමේදී ශක්තියක් ධෛර්යයක් ලබා දුන්න ඒ වගේම අවවාද අනුශාසනා සිද්ධ කරන දෙකටන හැලුම් මහර බවුන් සෙත් සුවසෙවණේ නිර්මාතෘවර ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති කම්මඨානාචාර්ය පූජ්‍යපාද දියසෙන්පුර විමල අපේ ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවෝ කරන ශාසනික මෙහෙයන් කොපමණද කියන වග අපිට මේ ස්ථානයට පැමිණි විට වැටහුණා. විශේෂයෙන්ම මිනිසුන්ගේ හිත් හදන වැඩපිළිවෙල ඉතාමත් සංවිධිතව උන්වහන්සේ දියත් කරමින් සිටින්නේ. එසේම මීළඟට සිටින අපේ මහත්මයා පිළිබඳව සඳහන් කරනකොට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ පැවිදි ජීවිතයේ පීතෘ තන්හි සලකන පියතුමා විදියට සලකන කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් W.A. චූලන්ද පෙරේරා මහත්මයාත් ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා අපේ සාකච්ඡා මණ්ඩපයට. අපේ හාමුදුරනේ මුලින්ම මම කියවන අපි හැමෝම භාවනා කරලා තියෙනවා යම් අත්දැකීමක් තියෙනවා. හැබැයි අපි හරි හැටි තේරුම් අරන් තියනවාද මේ භාවනාව කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි හඳුරන්නේ මොකක්ද භාවනාව කියලා හඳුන්වන්නේ? හැම දිනකටම තෙරුවන් සරණයි. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. භාවනාව කියලා කියන්නේ ස්වාභාවිකත්වයට මනස හැරවීම. භාවනාව කියවට පස්සේ හුඟක් අය කියන්නේ කරන්න අමාරුයි අපට තියෙන සංකීර්ණ ජීවිතත් එක්කලා ප්‍රශ්නත් එක්කලා කියලා. භාවේති කුසල ධම්මේ ආසේවේති වඩ්ඩේති ඒතායාති භාවනා. කුසල අරමුණක්ගෙන නැවත නැවත යෙදියුණු කිරීම භාවනාව. අරමුණු වෙන දේ නෙමෙයි වැදගත් වෙන්නේ. අරමුණ ගන්න ආකාරය. අපට බුදුරජාණන් වහන්සේ දිහා බලන්නත් පුළුවන් කෙලෙස් ඇති වෙන විදිහට. මාගන්ධිය බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ගිය දුවට හොඳ මහත්යෙක් හම්බුණා කියලා. තව කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ රූපකය දැකලා ධර්මකාය සම්පත්තිය දක්වා සත්‍ය අවබෝධය දක්වා එමටත් හේතු වුණා. කෙනෙකුට කෙස් ඇලීම ඇති කරනවා, ගැටීම ඇති කරනවා, තව කෙනෙකුට කෙස් නොඇලීම, නොගැටීම පිළිකුල ඇති කරනවා. ඒ නිසා අරමුණ නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ රෙදි කඩක් අතට දීලා කියවා මේක ඔයා පිරිමැද මැද ඉන්න දුහවිලි අරිනවා කියලා. ඉතින් රෙදි කැලක් පිරිමදිනවා කියලා භාවනාවක් ඇත්තේ නැහැ මේ තුන් ලෝකේ. හැබැයි මනස ස්වාභාවිකත්වයට පිරිසුදු භාවයට එනකොට ඊතර භාවනාව. නැවත නැවතේ පවිත්‍රත්වයේ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් ඒ පවිත්‍රත්වයේ නැවත නැවත ඇති කරන්නට ඒක භාවනාව. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං කියලා දේශනා කරවක තමයි. මේ අපේ පිය විසිත පිරිසුදුයි.
නමුත් ඇසකනාසාදියෙන් අරමුණු අරගෙන රූපාදී හිත රාග ද්වේෂ මෝහ ආදියෙන් කිලිටි වෙනවා. මේක තමයි ඇත්ත. එතකොට එහෙම ගත්තාට පස්සේ භාවනාවට දැන් අපට අරමුණු තියෙනවනේ බොහෝ සම 40 කර්මස්ථාන කියලා සමත භාවනා 40ක් ගැන. විදර්ශනා භාවනාව එකයි. ඒ භාවනාවකින් හිත තැම්පත් කරගත්තට පස්සේ පංච පාදානස්කන්ධෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතීම නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනෙන විදිහට සමාධියේ සිත හැරවීම. ඔකට බණ පොතේ සඳහන් වෙන්නේ අබිනින්නාමේති කියලා. හිත හරවනවා. සමාධී සිතට අවධානයෙන් ඉන්නකොට මේකී ධර්මතාවන් දැනෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතීම වෙන එකක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනීම තව එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනීම සමාධී සිතට විදර්ශනා භාවනාව ලෙස හඳුන්වනු ලැබේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කල්පනා කර කර ඉන්න එක චින්තාමය ධර්මඥානය. ආන්න එහෙම එක ගන්න. ඒ නිසා දැන් මෙතනදී අපි භාවනාව කියනකොට මේක දිගුවක් තව එනවා. ඒ ආධ්‍යාත්මික දියුණුව අභියෝග ජය ගැනීමට හේතු වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒකට මම මෙතන පූර්විකා සපයන්නේ නැහැ. ඒක මතුවට දිගුවක් විදිහට යන නිසා කෙටියෙන්ම ගත්තොත් භාවනාව කියලා කියන්නේ ඔන්න ඔය අර්ථය ගත්තට පස්සේ ඒක තමයි සමස්ත සියලුම සමත විදර්ශනා භාවනාවන්ට දෙන සමස්ත නිර්වචනය තමයි අලෝභාදේ සමෝහ වශයෙන් ගන්න රූපාදී මොනම අරමුණක් වුණත් නැවත නැවත කුසල චේතනා පහළ වෙන විදිහට මනස හසුරවන එක භාවනාව. දානිනුත් කුසල චේතනා පහළ කරගන්නට පුළුවන්. සීලේ මුල් කරගෙනත් කුසල චේතනා පහළ කරගන්නට පුළුවන්. භාවනාව කියන එකට භාවේ ආසේවේති භාවේති කියලා විශේෂ පදයක් වෙනවා. නැවත නැවත සේවනය කිරීම, නැවත නැවත දියුණු කිරීම. ඉතින් ඒ නිසා සමත විදර්ශනා සියලුම භාවනාවන්ට පින්වතුනි භාවනාවට ගන්න බැරි අරමුණක් නැහැ, ඔක්කොම ගත හැකියි. දැන් බුදුරජාණන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ නමකට මලක් අතට දීලා කිව්වේ මෙන්න මේක දිහා බලන් ඉන්නේ කියලා. තේරෙනවද? ඔක්කොම ශාසනය පැවිදි උනේ මාර්ගඵල ලබන්න නෙවෙයි. ආවේ කුමකට වුණත් මනස හිතන ක්‍රමේ සංස්කරණය කරපු තැන ඉඳලා ඒක භාවනාවක් වෙනවා. ඒ නිසා භාවනාව කියන එකේ සරල සංක්ෂිප්ත සාරවත් අර්ථය උකයි. එහේ අපි හාමුදුරනේ අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමු. ඊට කලින් අපි වෙලාව බලලා ඉමු. වැඩි දිනෙකට කෑ හැකි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් හැන්ඩි. Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. අපි යලිත් ධර්ම සාකච්ඡාව සමගින් අපේ මාතෘකාව බවට අද දවසේ අපි පත් කරගත්තේ ජීවිත අභියෝග ජය ගන්නට බෞද්ධ භාවනාවේ තිබෙන උපයෝගීතාව කෙසේද කියන වග. දැන් ඕන තරම් ඇඟ හදාගන්න තැන් තියෙනවා. ලස්සන කරගන්න තැන් තියෙනවා. හැබැයි අපි හිත හදාගන්න මොන වගේ පියවරක්ද අරන් තියෙන්නේ? හිත ලස්සන කරගන්න, හිත තැම්පත් කරගන්න. මෙන්න මේ කාරණේ ඉතාමත් වැදගත් වේවි මේ ධර්ම සාකච්ඡාව තුළ සාකච්ඡාවට ලක් කිරීම. අපි හඳුරන්නේ කෙනෙක්ගේ මතයක් තිබෙනවා සාමාන්‍යයෙන් මේ භාවනාව කියන්නේ යෝගාචර වූවක්. මේක අපිට අදාළ දෙයක් නෙමෙයි. වගේ හිම හැඟීමක් තියෙනවා. කොහොමද අපි හඳුරන්නේ මේ ගිහියන් වෙන අපි භාවනාව මේ ජීවිත අභියෝග සඳහා භාවිත කරන්නට ඕනේ? මූලාසනයේ වැඩ සිටින මගේ සදාදර කල්යාණ මිත්‍රවර මට නම කියන්න අවසරයි. රාජකීය පඬිත තල්ගමුවේ සුදීරානන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසර. මාගේ පැවිදි ජීවිතයේ පියාණන් වන කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් චූලානන්ද පෙරේරා පියාණන් ප්‍රමුඛ ස්වාධීන රූපවාහිනියේ සවනක් රැස් සදහම් වැඩසටහනේ sannivedaka අපේ හිතාදර දනුක පුතණුවන් ප්‍රධානව අපව නරඹන ශ්‍රවණය කරන සුවහසක් වූ ශ්‍රාවක ප්‍රේක්ෂක පිනතියන් ඔබ හැම දිනාටම මේ උතුම් පින්බර බක්පෝ දා දවසේ ප්‍රායෝගික ජීවිතයට බුදුදහම ගෙනෙන මේ සාකච්ඡාව අපි ඇත්තටම මාතෘකාව සකස් කරගෙන කොටම හිතුවා කෙනෙකුගේ ජීවිතයට
මේ අත්‍යවශ්‍යයි කියන කාරණාව බොහෝ දෙනා කල්පනා කරනවා. කාල කළමනාකරණයකින් යුතුව මේ අදාළ කර ගැනීමට තියෙන වීරියේ පොඩි අඩුවක් නිසා මන්දා යෝගාවචරීන්ටම තල්ලු කරලා අනිත් ඇත්තෝ මානසිකව දුක් විඳ ඉන්නෝ නෑ දනුක. ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ ආධ්‍යාත්මික සුවය අත්දකින්ට දැන් කන්දරක සූත්‍රය අපි අරන් බලමුකෝ. කන්දරක සූත්‍රයේදී කන්දරකට අතුරු කතාවකට අවසරය අරගෙන කන්දරක භාග්‍යවතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි අපි සුදුවත් අඳින ශ්‍රාවකයෝ. මේ ශ්‍රාවකයන්ට මේ සතිපට්ඨානය කරන්න පුළුවන් බුදුහාමුදුරුවනේ. ඉමේසු චතුසු සතිපට්ඨානේසු සුප්පතිට්ඨිත චිත්තෝ. ඒකට අපිට පේනවා යම් කිසි කෙනෙකුට උමනාව තියෙනවා නම් තමන්ගේ ජීවිතේ මේ සතිපට්ඨානය කියන එක ජීවිතේට අදාළ කරගන්න පුළුවන්. ඒක පොයේ දවසකටවත් දින සති භාවනාවකටවත් දින 10 භාවනාවකටවත් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ජීවිතේ හැමදාකම අපට සතිමත් භාවයේ යෝනිසෝ මනසිකාරයත් එක්ක ජීවත් වුණාම ඒක ශ්‍රාවක අයිතියක් දනුක. ඒ නිසා මේ ශ්‍රාවක අයිතිය භාවිතා කරන්නට මගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ සිහිපත් කළා වගේ අපට කමඨහන් ගොඩාක් තියෙනවා අපි මේ වාසය කරන පරිසරය තුර. අන්තු අසුද්ධා බහිසෝබමානා කියලා පාලි වචනයක් තියෙනවා. ගොඩාක් මිනිස්සු ඔබ මතක් කරා වගේ බාහිරින් නම් සෝබමානවත් තමයි. මිනිසුන්ගේ సంతාන ඇතුළ ගත්තාම ගිනි අරගෙන මිනිස්සු දැවෙමින් ජීවත් වෙනවා. ඒ පරිදාහය සංසිඳවන්න තියෙන ලෝකේ හොඳම ඖෂධය භාවනාවයි. මම එක උදාහරණයක් ගන්නම්. මෙතන ත්‍රිවිධ හමුදාවටත් භාවනාබිලාසීන්ටත් වෙන් වෙච්ච යෝගාවචර බිමක් නිසා එක අත්දැකීමක් මම කියන්න. මට මතකයි අපි භාවනාවට ආපු රණවිරුවෙක් ලිඛිතව මට ලියලා දුන්න එක්තරා කතාවක්. එතුමාගේ ජීවිතයේ ගොඩාක් අවස්ථාවලදී ජීවිත අභියෝගවලදී අසරණ වෙච්ච දයාබර රණවිරුවෙක්. ඔහු අන්තිමේට තීරණය කරනවා සියලු දෙනාම විනාශ කරලා තමනුත් විනාශ වෙන්න. කෙසේ නමුත් මේ ආධ්‍යාත්මික වැඩමුළුවක් තියෙන බව ඔහුට පණිවිඩයකින් දැනගන්න ලැබෙනවා. පණිවිඩයකින් දැනගන්න ලැබුණාට පස්සේ මේ අවසාන තීරණයේ ඉන්න මට පොඩි හෝ කුසලයක් කරගන්න ඕනේ කියලා මොහු අපේ වැඩමුළුවට එනවා. කඳුබඩ භාවනා මධ්‍යස්ථානයේදී අපි මේ වැඩමුළු කරද්දී ඇවිල්ලා මගේ එක් දින වැඩසටහන අවසන් වුණාට පස්සේ මල් ළඟට හරි වේගෙන් දුවගෙන එනවා මේ රණවිරුවා. මගේ කකුල් දෙක අල්ලගෙන හයියෙන් අඬනවා කකුල් දෙක අතාරින්න නැතුව. තාම සංවේදී අවස්ථාවක්. ඊට පස්සේ මේ රහස්‍යභාවය අපි රකින්න ඕනනේ කෙනෙක්ගේ ආත්ම ගෞරවය තියෙනවනේ. මා පැත්තකට එක්ක ගිහලා කෑ ගහලා දේවල් ටිකක් කිව්වා. මම එක ඉල්ලීමක් කරා. මම මේ දරුණු තීරණය අද වෙනස් කරගත්ත හාමුදුරුවනේ. මට ඔබ වහන්සේ ඉක්මනින්ම අදාළ ස්ථානහා ඒ අදාළ නිලධාරීන් දැනුවත් කළ මට නේවාසිකව දින 10ක් ඉන්න දෙන්න අපේ හාමුදුරනේ. ඇත්තට මේක මං කඩිනමින් කළා දනුක. ඒ දරුවා සාපරාධී අපරාධයකින් ගැලවිලා රාජකාරී ජීවිතේ නිම කරලා දැන් විශ්‍රාම සුවයෙන් දරුවෝ ටිකත් එක්ක සුවසේ ඉන්නවා. දනුක එක අවස්ථාවකදී අබ්දුල් කලාම් කියනවා ජීවිතයේ අභියෝගෙන්නේ අපිව දුර්වල කරන්න නෙමෙයි අපේ අභ්‍යන්තරයේ තියෙන ආධ්‍යාත්මික බලය අවදි කරන්නයි. හැම කෙනෙක් තුළම ආධ්‍යාත්මික සාන්තුවරයෙක් ඉන්නවා. මගේ බුදු අමාමෑණියන් වහන්සේගේ ශ්‍රාවක සමාජයේ හඳුන්වලා තියෙන ආධ්‍යාත්මික ශ්‍රාවක සමාජය. ඒ නිසා මේ පවතින වසංගත තත්වයේදී නූතන ලෝකයේ එක්තරා පරීක්ෂණයක් කරනවා. නිරෝධායන නීති මේ මාස් එක දාන එක ඔක්කොම කරන්න ඕනේ.
ඒව කරන අතරට මම මේ කියන්නේ සතිපට්ඨාන විපස්සනා භාවනාව කණ්ඩායම් දෙකක් අරගෙන එක පිරිසකට කරන්නේ අනිත් පිරිසට මේ සතිපට්ඨාන භාවනාව විනාඩි 20 කරනවා. කරවලා අර සතිපට්ඨාන භාවනාව වඩෝ පිරිස පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් කරන. ඒ පිරිසගේ ප්‍රතිශක්තියතා වේගින් වැඩෙනවා. ඒතර අපිට පේනවා ජීවිත අභියෝග වෙන්වීමේ දුක වෙන්න පුළුවන්, ව්‍යාධි දුක වෙන්න පුළුවන්, අප්‍රිය සංපයෝගයක් වෙන්න පුළුවන්, බලාපොරොත්තු බිඳ වැටීමක් වෙන්න පුළුවන්. මේ සියල්ලටම හදා ගන්න ඕනේ තමන්ගේ හිත. ඒ නිසා මේ ලෝකේ විරාගී සුවේ ස්පර්ශ කරන්න නම් දනුක ශ්‍රාවකේනි සමාධි හිතක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අපේ ආමතුනේ හොඳ විවරණයක් අපිට මේ ධර්ම සාකච්ඡා මණ්ඩපය තුළ තවත් පෝෂණය කරගන්නට කාරණා තුළ තිබුණා අපේ ආමතුනේ. චූලානන්ද පෙරේරා මහතාණෙනි දැන් අපි ගත්තොත් එහෙම තවත් අපේ ගිහි ජීවිතයත් එක්ක කතා කරන්නට ඕන දේවල් අපි අත්විඳින දේවල් එක කතා කරන්නට ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාගේ විමසන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඊට කලින් අපි තවත් විරාමයක් සඳහා සම්බන්ධතාව ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතාව මෙතරියට. බක්පුර පසළොස්වක පොහෝ දින සවනක් රැස් පෝදා ආගමික විකාශය ඔබට සමීප කරමින් සිටින්නේ දෙකටන හැලුම් හර බවුන් සෙත් සුව සෙවණේ සිට. අපි ධර්ම සාකච්ඡාව තුළ සාකච්ඡා කරමින් මේ කරුණු වඩාත් විධිමත්ව පෙළගස්වමින් සිටින්නේ. අපේ මාතෘකාව බවට පත් කරගත්තේ භාවනාව. සරලවම කියනවා නම් භාවනාව කොහොමද අපේ ජීවිතය සමගින් බද්ධ කරගන්නේ? එහෙම නැත්නම් ජීවිත අභියෝග ජය ගන්නට කොයි විදිහටද භාවනාව උපයෝගී කරගන්නට පුළුවන් කියන කාරණයයි අපි කතා කරමින් සිටින්නේ. ඒ වගේම මතක් කරන්නට ඕනේ දැන් මේ බවුන්සෙත් සුවසෙවන මධ්‍යස්ථානයේ නැත්නම් මේ ආරණ්‍ය සෙනසුන පිළිබඳව කතා කරනකොට පුදුමාකාර මෙහෙයක් හිත හදන වැඩපිළිවෙල සඳහා ඉටු කරනවා. විශේෂයෙන් මතක් කරන අපේ නායක ස්වාමීන් වහන්සේත් සිහිපත් කළා කොයි විදිහටද මේ යුද හමුදා සෙබළුන්ගේ හිත ඇදුවේ කියලා. යුද්ධය නිමා වුණාට පස්සේ ඔවුන්ගේ හිතවල පුදුමාකාර පීඩනයක්, කම්පනයක් පැවතුණා. ඒ කම්පනය සමනය කරන්නට කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණා බවුන්සෙත් සුව සෙවන. ඒ නිසාම ඒ කෘතවේදීත්වය මත ඔවුන්ගේ දායකත්වයත් මේ සුවසෙවන ගොඩනගන්නට ඒ වගේම ආරක්ෂා කරගන්නට ලැබෙනවා. අපි මේ ගැන තවත් කතා කරමු ඉදිරියේදී. ඊට කලින් වෙලාව බලලා ඉමු. කොමර්ෂල් බැංකුවේ දිරිබල ව්‍යාපාර සංවර්ධන ණය ඔබත් දිරිගැන්වී අභියෝග ජය ගන්න. අපේ නායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරා සාකච්ඡාව තුළ මේ භාවනාව යෝගාවචර ඌවක් නොවන බව. දැන් එහෙමනම් අපි කොහොමද අපේ ජීවිතේට මේ ළඟා කරගන්නේ කියන එක වඩාත් හොඳින් සාකච්ඡා කරන්නට වෙනවා සාකච්ඡාව තුළ. චූලානන්ද පෙරේරා මහතාණෙනි දැන් ඔබතුමන් මෙය ප්‍රායෝගිකව අත්විඳිනවා. ඒ කියන්නේ කොයි විදිහටද භාවනාව කියන එක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕනේ කියන එක. දැන් මේ මධ්‍යස්ථානයේ ගොඩනැගීමේදීත් ඒ වගේම මේ භාවනාව පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමේදීත් යම් පූර්වගාමී වුණ දේවල් ටිකක් ඇති. මොකද ඔබතුමන් විවිධ තැන්වල ඉහළ තනතුරු දරපු රාජ්‍ය නිලධාරියෙක්, විවිධ ශාස්ත්‍රවල සේවාවන් කරපු කෙනෙක්. ඒ හෙම්බත් වීමද මේ භාවනාවට මඟ පෑදුවේ. ගරුතර මහා සංඝරත්නය අවසරයි. දනුක දැන් අද මේ තියෙන මාතෘකාව ජීවිත අභියෝග ජය ගැනීම සඳහා භාවනාව කියන එක. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ජීවිතේ කොහොමත් අභියෝගයක්මයි. ගිහි වූ අපිට අනන්‍ය වුණ අපිටම නතුන අභියෝග රාශියක්ම තිබෙනවා. ඒ රාශිය පැවිදි අයට වඩා වෙනස් වෙන්නේ බෞද්ධයෝ හැටියට අපේ පරම නිෂ්ඨාව නිවන නම් නිවනට වඩා ගොඩාක් ඈත් වෙලා කටයුතු අපි නිරන්තරයෙන්ම අපෙන් සිද්ධ වෙන හින්දා තමයි ජීවිතේ නිරන්තරවම අපිට අභියෝගයක්ම වෙලා තියෙන්නේ. මොකද නිවන කරා යෑම සඳහා නිවීම සඳහා අපි එදිනෙදා කරන කටයුතු හැමතිස්සෙම අභියෝගයක්මයි. අද උදෑසන තිබ ධර්ම දේශනය ගැන අවධානය යොමු කළොත්
ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම යම් දෙයක් කිව්වා. බෞද්ධය හැටියට අපිටත් ලාභයක් වෙන්න අනිත් අයටත් ලාභයක් වෙන්න ජීවත් වෙන්න ඕනේ. සාමාන්‍ය විදිහට මියෝගියෝතින් අපිට අලාභයක් කරගෙන මිය යනවා අනිත් අයට ලාභයක් වෙලා කියන එක. දැන් අද දවසේ මේ මාතෘකාවට අනුගතව ඔබතුමා ආපු ප්‍රශ්නෙට මම පිළිතුරක් දුන්නොත් මේ රාජකාරී ජීවිතය සහ පෞල් ජීවිතය කියන මේ දෙකම ගිහියෙකුට තියෙන ජීවිතයේ ප්‍රායෝගික වූ ක්‍රියාකාරීත්වයන් දෙකක්. එතකොට ගිහියෙක් මෙන්න මේ කටයුතු දෙක අතර තමන්ගේ දවසේ පැය 24න්ම දෝලනය කරනවා. එතකොට වැඩි කාලයක් රාජකාරියට අවදි වෙනවා. ඊට පස්සේ හෝ ඊට පෙර නිවසෙන් ගිහිල්ලා නැවත නිවසට එනවා. පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් දුවා දරුවා සමස බිරිඳ සමග කටයුතු කිරීම උදෙසා. එතකොට මෙන්න මේ දෙපාර්ශ්වය අතර දෝලනය වෙන මේ කටයුතු වලදී අපි නිරන්තරයෙන්ම ඔබහපු විදියට හෙම්බත් වෙනවාද? ඒ හෙම්බත් වීමද මේ වගේ ධාර්මික කටයුතු වලට එහෙම නැත්නම් භාවනාමය කටයුතු වලට අවතීර්ණ වෙන්න මූලිකම හේතුව කියන ප්‍රශ්නය අහුවතෙන් මම කෙටියෙන්ම උත්තරයක් දෙන්නේ එහෙම නෙවෙයි කියන එකයි. එහෙම නෙමෙයි. මොකද අපි නිරන්තරයෙන්ම මේ කටයුතු දෙක අතර දැන් ඔබ මේ භාවනා මධ්‍යස්ථානයේට එනකොටම පේනවා SMS කියලා යම්කිසි වචන ටිකක් යොමු කරලා තියෙනවා. සෙමෙන් සිහියෙන් සහ නුවණින් යුතුව කටයුතු කිරීම. මේ භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා විනාඩි කිහිපයක් තුල තමන්ගේ සිත සමනය වෙන ස්වරූපිකුත් අපි දකිනවා. මේකේ පරිසරය ඈතින් පේන සිරිපාද කඳු මුදුන මේකේ තියෙන ගස්වැල් මේක මේ නිර්මාණය කරලා තියෙන ස්වරූපේ මේ හැම දෙයක් තුලම. එතකොට මෙතනදී ජීවිතයට යම්කිසි ලස්සන අර්ථකථනයක් නෙදෙන්නේ සෙමෙන් සිහියෙන් සහ සහල්ුවෙන් නුවණින් යුක්තව කියන එක. එතකොට මේකම තමයි මේකට යොමු වෙන්න මූලිකම හේතුව. තමන් මම ගත්තත් මගෙත් සමකාලීනව රාජකාරියේ ගත කරපු බොහෝ අය ගත්තත් තමන්ගේ ජීවිතවලට මේ ධාර්මික කටයුත්ත භාවනාමය කටයුත්ත යොමු කර ගැනීමට මූලිකම හේතු උනේ ජීවිතය කියන එක පිළිබඳව පැහැදිලි විවිධ භාවයක් ඒ අය දකින්මින් හිටපු හින්දා සහ දකින්නට තව තවත් වෙරදරපු හින්දායි. එනිසා මම දැක්කා බොහෝ මගේ මිත්‍රයෝ සමකාලීන මිත්‍රයෝ තමන්ගේ රාජකාරියේදී ඉතාමත්ම උසස් සහ නිවැරදි රාජකාරී අයබාවට පත් වුණා. මොකද රාජකාරියේදී දුරකථනය නාද වෙනකොට ඒගොල්ලෝ අනිත් අය වගේ කලබල වුණේ නැහැ. ඒගොල්ලෝ සිහියෙන් යුක්තව තමයි දුරකථනය අතර ගත්තේ. දුරකථනයට පිළිතුරු දුන්නේ. එහා පැත්තෙන් කවුරු හෝ වේවා කතා කළොතින් එයාට මෛත්‍රියක් වේවා කියන සිතුවිල්ලෙන් තමයි දුරකථනය අතර ගත්තේ. ඒකට පිළිතුරු දුන්නේ සිහියෙන්. සිහියෙන් සහ සෙමෙන් සහ නුවණින්. ඒ වගේම තමයි යමෙක් Taman ළඟට සේවයක් ලබන්න ආවම ඒ අයට ඒ දේ ලබා දුන්නෙත් ඔන්න ඔය කියන සංකල්ප මත කතනම් වෙලයි. මට අවසරයක් දෙන්න එක්තරා අවස්ථාවකදී මේ රජයේ සේවයේ ඉහළම තනතුරක් දරපු කෙනෙකුට එම ආයතනයෙන් ඒ කිසිම දැනුවත් වීමක් තොරව ඒ ආයතනයේ ප්‍රධාන තනතුරින් ඉවත් කළා ඒ පුද්ගලයාව. අපි හැමෝම හිතුවා මෙයා කඩා වැටේවි. මෙයා මනසින් දුර්වල වේවි. මෙයා හඬා වැටේවි. මෙයා ලැජ්ජාවටපත් වේවි. මෙයා දුර්වල වේවි කියලා. එයා කිසිසේත්ම දුර්වල වුණේ නැහැ. එයා ළඟට ගිහිල්ලා අපි අවසන් කතා කරනකොට එයා දුන්න පිළිතුර තමයි මම බුදුදහම ඇසුරු කරන කෙනෙක්. මම දන්නවා මේ භවයේදී මේ රාජකාරියේදී මං කිසිදු ආකාරයක වරදක් නොකළා වුණත් වෙනත් වූ භවයකදී මම මහා විශාල පාපයක් මේ වගේ අපහාසයක් වෙන කෙනෙකුට කරන්නට ඇති. ඉතින් මේ දේ මට ලැබෙන එක කොච්චර සාධාරණයිද? මං ඒක උපේක්ෂාවෙන් විදලා වෙන තැනක ගිහිල්ලා වැඩ කරනවා. බලන්න ධර්මය කියන එක ප්‍රායෝගිකව මේ ජීවිතයට ගලපගත්ත විදිය. ඒ නිසා මේ ජීවිතයේ කලකිරීමක් හෝ හෙම්බත් වීමක් නෙමෙයි දනුක ජීවිතයක් කර ගැනීම සඳහා තමයි මේ ධර්මයට අවතීර්ණ වීමේ මූලික අවශ්‍යතාවය අපි හඳුනාගෙන තිබෙන්නේ. චුලනන්ද මහත්මයා ඒ කාරණේ මතු කරේ මොකද පොදු සමාජයේ මතයක් තියෙනවානේ. සමහරු හිතනවා ධර්මයට දැඩි ලෙස එල්බෙන්නේ මේ කලකිරුණු අය කියලා.
එහෙම මතයක් තියෙන නිසා ඒ කාරණේ විවරණය කරගන්න ලැබුණ ඔබතුමන්ගේ ඒ පැහැදිලි කිරීමත් එක්ක අපි හඳුරන්නේ දැන් භාවනා කරන්නෙත් හිත සමග නැත්නම් හිත සමනය කරගන්න. හැබැයි ඊට කලින් අපි භාවනාවටත් හිත හදාගන්න ඉපේ. කොහොමද භාවනාවට හිත හදාගන්නේ? ඒක පුළුල් මාතෘකාවක්. ඒකට දීර්ඝ විස්තරයක් පැය ගාණක් කරන්න පුළුවන්, උත්තරයක් දෙන්නට පුළුවන්. දැන් මෙහෙම ඉස්සරලම අවශ්‍ය කරන්නේ ධර්මඥානය. දැන් බුද්ධ ආගමේ විශ්වාසය නෙවෙයි ප්‍රධාන. දැන් ගොඩක් ඔය ටිකක් වැඩිපුර මේ කාලේ පරිශීලනය කරන ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙන පොත්වල ධර්මයේ ලියවිලා තියෙන නිවහල් චින්තකයෝ ලියලා තියෙනකොට මම දැක්කා දැන් කීපයක තියෙනවා බුද්ධ ආගමේ ශ්‍රද්ධාවට දීලා තියෙන අර්ථ. එතන කියනවා ෆේත් කියන එක වැරදි කියනවා. බිලීෆ් කියන එක වැරදි කියලා කියනවා. ඒ නිවහල් චින්තකයෝ කියලා තියෙන්නේ මේ ශ්‍රද්ධාව විශ්වාසය කියන එකට ඒගොල්ලෝ අර්ථ දීලා තියෙන්නේ ශ්‍රද්ධාවට කොන්ෆිඩන්ස් කියලා. කොන්ෆිඩන්ස් කියන එකේ පස්සේ මම ගොඩක් බැලුවා ඒකේ අර්ථ කොයි තැන් වලද ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ කියලා බලනකොට පෞරුෂය, ආත්ම ශක්තිය, අකම්පිත බව, එඩිතරකම මේ වගේ අර්ථ දීලා තියෙන්නේ. ඒතර ඒ නිසා ඒ දැන් ධර්මයේ ඉස්සරලා ටිකක් ඉගෙන ගන්නට ඕන. මොකද මේ ධර්මයේ ඉගෙන ගත්තොත් තමයි විශ්වාසය නෙමෙයි අවබෝධය. විශ්වාසය නෙවෙයි දැන් බලන්න අපට පටන් ගන්නෙම අපේ වැඩපිළිවෙලේ සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට යන වැඩපිළිවෙලේ අපට පටන් ගන්නෙ මාර්ග සත්‍ය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්නේ. නිවැරදි දැකීම අවබෝධය. ඒ නිසා බලන්න ඒක කොච්චර දැන් මේ අපේ තේමාවත් එක්කලා ගැලපෙනවද මේ ප්‍රශ්නටත් එක්ක කියලා බලන්න. ඒ අභියෝග මොනවද අපට එන අභියෝග ඔක්කොම? ලාභ, අලාභ, අයස, යස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක්. ඔය ටිකනේ අභියෝග. ඊට එහා මොනවද අභියෝග තියෙන්නේ? ඔය අභියෝග ටික තියෙන්නේ. එතකොට මේ අභියෝග ටිකේදී කෙනෙක් දීනත්වයට අන්තිමටම කෙලවරටම කඩා වැටෙන්නේ ඇයි? ආනර පෞරුෂය නැතිකම නිසා. එඩිතරකම නැති නිසා. ආත්ම ශක්තිය නැති නිසා. ඒ නිසා එඩිතරකම පෞරුෂය කියලා කියන්නේ ව්‍යාජ දෙයක් නෙවෙයි. ඒක ඇත්ත ඇති සැටියෙන්. අපි ගත්තොත් දැන් දුක්ඛ සත්‍ය කියනවා. සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය, සත්‍ය සතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමම තමයි අභියෝග වලට 100%ක් මුහුණ දීමේ හැකියාව තාදී ගුණය පිහිටන්නේ බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේට. දැන් එහෙම ගත්තට පස්සේ මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ ජරා ව්‍යාධි මරණ ආදී මේක බෞද්ධ නෙමෙයි. දුකට හේතුව රාග, ලෝභ, තෘෂ්ණා ආදී කියලා කියන මේක බෞද්ධ නෙමෙයි. නැති කිරීමට වැඩපිළිවෙල මේ අපේ සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන සීල සමාධිය ප්‍රඥා තුළින් කෙලෙස් අඩු කර නැති කරන්නට වෙර දරනවා. ඒක බෞද්ධ නෙමෙයි. ඉතින් ඒ ටික කරනකොට කෙලෙස් නැති වෙලා යනවා. ඒක නිරෝධ සත්‍ය. ඒකත් බෞද්ධ නෙමෙයි. නිසා මේ බුද්ධ ආගම කියන මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේක බෞද්ධවත්, කතෝලිකවත්, හින්දුවත්, ඉස්ලාම්වත්, යුදෙව්වත් නෙවෙයි. මොකද්ද මේක? මේක සත්‍යය. ඒක නිසාම තමයි අර මට මේ පොත්වලදීම හම්බුණු දෙයක් තමයි බුද්ධ ආගම විස්තර කරගෙන ගිහිල්ලා අන්තිමට ඒගොල්ලෝ බුද්ධ ආගමට වෙනත් නිර්වචන දෙනවා. මම දැක්ක ඇතන තියෙන එක තැනක තියෙනවා universal truth, universal law, natural truth, natural phenomena. බලන්න ඒ අර්ථ දැන් ඒගොල්ලන් නිවහල්ව හිතන නිසා. ඒ කියන්නේ ඒගොල්ලෝ කොහාටවත් ඒගොල්ලෝ මේ බෝසතාණන් වහන්සේ මෙහෙම පාරමී පිරුවා අප වෙනුවෙන් බොහෝම දුක් විඳ ඇස්සිස් මස්ලේ දන් දුන්නා මේ පටාචාරාවට මෙහෙම පිහිට වුණා කිසා ගෞතමියට මෙහෙට පිහිට වුණා අනේ බලන්නකෝ මෛත්‍රී කරුණාව මහා කරුණික සුනීතට සෝපාකට පිහිට වුණා බලන්නකෝ කාර්ගේවත් පිහිටක් ඒ එකක්වත් ඒගොල්ලෝ හෙව්වේ නැහැ. මේ අය නිදහසේ ඇත්ත හෙව්වා. ඇත්ත හොයාගෙන යනකොට ඇත්ත කොතනද? එතන ධර්මය. දැන් සත්‍ය කියන්නේ ධර්මය. සත්‍ය ධර්මය. එච්චරයි. බුද්ධ ආගමට කියන්න තියෙන්නේ බුද්ධ ආගම ඒකට දැන් චතුරාර්ය සත්‍ය තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. මේකට බුද්ධ ආගම කියලා බුද්ධ ධර්මය කියලා කියන්නේ වෙන කොමක්වත් නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරපු නිසා. නැත්නම් මේක අර විදිහට ස්වභාව ධර්මයේහි ක්‍රියාකාරීත්වය. ඒක ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙපැත්තට බෙදලා යනවා ස්වභාව ධර්මෙහි ක්‍රියාකාරීත්වය. ඕක හරි වැදගත්. මොකද ඒ අර දැන් අපි ගොඩක් වෙලාවට බණ පොත් අධ්‍යයනය කරනකොට අපි ගොඩක් වෙලාවට හැම පැත්තෙම කොටු වෙලා තමයි නිවහල්ව හිතන්නේ නැහැ. මෙහෙම හිතුවොත් පව් සිද්ධ වෙනවාද? සැක කරන්න හොඳ නැද්ද? ඒ සැක කරන එක පාපයක් කියලා තියෙන වෙනත් ආගම් වල.
ඒ පොත් හොඳට කියවනකොට මොකද අපි මොනවා කියවත් මේ බුද්ධ ආගම ඉගෙන ගන්න බුද්ධ ආගම අනුගමනය කරන්න එක එක්කෙනාගේ චින්තකයන්ගේ විද්‍යාඥයන්ගේ දාර්ශනිකයන්ගේ ඕවා අපට අවශ්‍ය නැහැ කියලා කියවට ඒ අය සාමාන්‍ය ධර්මයට අනුකූලව හිතලා බලන්නට දැන් ලෝකේ බොහෝ දෙනෙකුගේ ගෞරවයට සැලකිල්ලට කැපී පෙනෙන විදිහට ලක් වෙනවා නම් ඒ ජීවිත පිටුපස නැද්ද මහා පුණ්‍ය මහිමයක් සසරෙන් පිරිච්ච තියෙනවනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට දැන් සමහරවිට අපට වඩා පුළුල් පරාසයක් තේරෙනවා. මොකද හේතුව ඒක සාංශාරික ඒ චින්තන ශක්තිය ගොඩක් දියුණු කරලා තියෙනවා නම් ඒ කෙනාට යමක් පිළිබඳව දකින්නට තියෙන පැතිකඩ රාශියකට එයා දකිනවා. කොටු වෙන්නේ නැහැ. ඉතින් කොයි පැත්තට හිතුවත් කමන්නේ මේක හිතලා නිමක් කරන්න බැරි දහමක්. ඉතින් ඒ නිසා කොහෙන් හිතලා හරි කමන්නේ එතෙන්ද එකතු වෙනවනම් දැන් බලන්න මේ වගේ චින්තකයෝ අර ඉංගලන්තේ නේද බර්ටන් රසල් මෙතුමා කියලා තියෙනවා මේ ලෝකේ මම ගරු කරන්නේ එකම ශාස්ත්‍රවරයාට කියලා. කියනවා මම බුදුහාමුදුරන් විතරයි ගරු කරන්න කියලා. එතම ඇයිද කියන එක විස්තර කරනවා බුදුහාමුදුරුව විතරයි කියලා තියෙන්නේ ආරම්භයක් අවසානය හා බැඳී පවතිනවා. අවසානයක් ආරම්භයක් හා බැඳී පවතිනවා. බිඳීම හට ගැනීම හා බැඳී පවතිනවා. හට ගැනීම තවත් බිඳීමක් හා බැඳී පවතිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පමණයි මේ ලෝකේ ශක්ති විතරයි තියෙන. ඒ ශක්තිවල ස්වභාවය එකකට එකක් බැඳී පවතිනවා කියලා තියෙන්නේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මම ගරු කරන එකම ශාස්ත්‍රෝරය එච්චරයි කියලා එතුමා බෞද්ධයෙක් නෙවෙයි. එයා හොඳ චින්තකයෙක්. ඒ නිසා ඔන්න ඔය විදියට හොඳ ධර්මඥානයක් ඇතුව හොඳ හිතීමේ හැකියාවක් ඇතුව මේ වැඩේට බහින්නට ඕනේ නැත්නම් යන්නේ භාවනාවෙන් ඉදිරියට පසුබහින්න තියෙන කඩ ප්‍රවණතාව අධිකයි. අපේ හැමදෙර අර පැහැදිලි කරා මේක මේ බෞද්ධ නෙමේ. ඊට වඩා විශ්ව ව්‍යාප්ත දෙයක් නේද ලෝක සත්වයාටම පොදු දෙයක්. මට හිතුණා අපි හඳුනේ ඇයි අපිට ඒ කාරණේ අපේ ලංකාව අපේ ලෝකයේ අතාරිමුකෝ ලංකාව කියන තැනදී මුළු සත්ව වර්ගයාටම මේ දර්ශනීය කේන්ද්‍රගත කරගන්නට බැරි වුණේ කියන පුංචි දුකක් ඇතුණා අපි හඳුනේ ඒ කාරණා පැහැදිලි කරද්දී. ඒ නිසා තමයි බවුන්සෙත් සුවසෙවන තියෙන්නේ අපි හඳුරන්නේ. අපි හඳුරන්නේ දැන් භාවනාව කියද්දිම අපිට දැනෙන තව දෙයක් තමයි භාවනාව කියන්නේ ප්‍රදර්ශනාත්මක දෙයක්. දැන් අපි දකිනවා ඉන්ඩෝන ඉරියව්වක් තියෙනවා. දැන් ඕක දකිද්දිම අපේ කොන්දේ අමාරු කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පුදුමාකාර වේදනාවක් එනවන කියලා හිතෙන්නට පුළුවන්. දැන් අපි හිතේ තියාගෙන ඉන්න එකද භාවනාව කියන්නේ. එහෙම නැත්නම් කොහොමද අපි භාවනා නොකරපු හිතක් කොහොමද භාවනාවට යොමු කරගන්නේ? මේ කාරණාවේදී අපි සාමාන්‍යයෙන් ආදි කම්මික කියලා පාලියෙන් කියනවා භාවනාවට ආගන්තුකෙක්. බාහිර සාධක වලට වඩා ආධ්‍යාත්මික සාධකයි දනුක වැදගත් වෙන්නේ. මෙතනදී අපි දැන් උදාහරණයක් වශයෙන් කෙනෙක් භාවනාවට එන්න බලපාන බාහිර හේතුව විවිධ වෙන්න පුළුවන්. අහිමි වීමක් වෙන්න පුළුවන්, ලෙඩ වීමක් වෙන්න පුළුවන්. ඒ විඳින මේ ද්‍රව්‍ය මේ ලෝකයේ ඉන්ද්‍රියන් එක්ක හැලහැප්පිලිත් එක්ක ඇතිවෙන වේදනාත්මක අත්දැකීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ අත්දැකීම තුලින් සසර කුසලයේ මතුවෙන්නත් පුළුවන්. සසර කුසලයේ මතුවලා දහමට තල්ලු කරනවා. සමහර වෙන්වීම් තියෙනවා ධර්මයටම ශ්‍රාවකයෝ යොමු කරන. ඉතින් ඒ නිසා ඒ කුසලයට පාදක වෙන ආධ්‍යාත්මික බලය අවදි වෙන්න යම් යම් සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි යහපතක් උදෙසා. දැන් සමහරු හිතනවානේ ප්‍රශ්න එන්නේ මොන කරදරයක්ද මේක කර්මය තමයි කියලා. ඒ ප්‍රශ්න එනකොට දුක් වේදනා විතරද කර්ම? ඒක සැප විඳිද්දි කියනද කවුද බලන්නකෝ පුදුම කර්මයක් සැප විඳිනවයි කියලා. ඒකත් කර්මය තමයි දනුක. ඒ නිසා අපට මානසික වශයෙන් තථාගත ධර්මයත් එක්ක බලද්දී ඇත්තටම කෙනෙකුට භාවනාවක් කරන්න හිතක් පහළ වෙනවා නම් ඒකට ගරු කරනවා මම. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. නූතන සමාජයේ අපිට පේනවා එක පැත්තකින් භාවනාව ඔබ මතක කර ප්‍රදර්ශනාත්මකයි කියලා. වාණිජකරණීය වීමකුත් අපි දකිනවා සමහර විට. සමහර අවස්ථාවලදී අපි දකිනවා අවබෝධයක් හා අත්දැකීම් නැති ගුරුවරු මඟ පෙන්වන්න ගිහිල්ලා මේ භාවනාවේ මානසික මේ ව්‍යාකූලතා ඇති වෙනවයි කියලා සමාජගත වෙලා. ඒක වැරදි. කවදාකවත් භාවනාවකින් අයහපතක් වෙන්නේ නැහැ. ඒක
මාර්ගයේ පෙන්නන උදවියගේ ගැටලුවක් මිසක් මේ ධර්ම මාර්ගයට එහෙම කවුරු ගරහන්න එපා. තවත් අවස්ථාවක් තියෙන මේ මානසික ව්‍යාධීන් ඇති වෙනවා. අතරමං වෙන්න පුළුවන් මානසිකව. ඒකට හොඳ උත්තරයක් තියෙනවා දනුක. අද ඇත්තටම ලෝකෙම මානසික ව්‍යාධීන් වලින් පෙළෙනවා. 100ට 70ක් 80ක් කායික රෝග හැදෙන්නේ මනස කේන්ද්‍ර කරගෙන. ලෝකයේ හොඳම මනෝ චිකිත්සාව තමයි සතිපට්ඨාන. ඒක වාදයක් නෑ දනුක. ඒ නිසා ශ්‍රාවක ඔබට මා මතක් කරන්නේ දැන් ලෝකයේ විපස්සනා භාවනාව තමයි මානසික ව්‍යාධීන් සමනය කිරීම සඳහා ඇත්තටම භාවිතා කරන්නේ. එකක් මං කියන්නම්. ඔබ අහලා ඇති සොරයිස් කියලා රෝගයක් තියෙනවා. මේ හැම ඇටකෝට්ටේ ඉඳලා කුණු වේගෙන එන රෝගයක්. ඒක කර්ම රෝගයක්. ඖෂධ ප්‍රතිකාර වගේම මානසික ප්‍රතිකාර වශයෙන් සතිපට්ඨානය පුරුදු කරලා මම ළඟ එක තියෙන පරීක්ෂණයක් කොහොමද මේ රෝගී සුව කරන්නේ කියලා. ඇත්තටම පුළුවන්. ඒක මම මේ ලෞකික කාරණාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයාගේ ආධ්‍යාත්මික සෝදනයක් නේ පෙන්වුවේ. ඔබ හිතුවද මේ සතිපට්ඨාන භාවනාව කරන්න මේ වගේ වාඩි වෙලා සුදු ඇඳගෙන එහෙම ඉන්න ඕනේ නෑ දනුක. ඇඳුම විශේෂත්වයක් තියෙනවා ශ්‍රාවක සමාජයකට. හැබැයි උදාහරණ වශයෙන් ගත්තොත් අපි ගන්නකෝ සුප්පබුද්ධ කුට්ටි රෝගියා. හිඟා කන කුෂ්ඨ වලින් කහ අතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක්නේ. එදා දන්සභා මණ්ඩපයේ කෙළවරේම වාඩි වෙන්නේ සුප්පබුද්ධ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අරමුණු කරන්නේ සුප්පබුද්ධ සෝතාපන්න වෙනවා. ඇඳුම බලපෑවද? බාහිරේ බලපෑවද? එයා කර්ම වේගය නිසා අකුසල වේගය අත්ින්දට ධර්ම ශක්ති ඉස්මතු වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මපරියය අවබෝධ කරගත්තා. ඒ නිසා දවසකට ඇඳුමකට යම් විශේෂ තැනකට සීමා වෙච්ච දෙයක් නෙමේ සතිපට්ඨානෙ ගන්නකො. දැන් නූතනේ මේ කොරෝනා වසංගතයේ දැන් නිතරම අපේ ස්වාධීන රූප වාහිනිය ඒවා ප්‍රධාන කරගත්ත විද්‍යුත් මාධ්‍ය ශාස්ත්‍රයේ මුද්දිත මාධ්‍ය වලින් උපදෙස් දෙනවා. ගොඩාක් දෙනෙකුට සිහිය නැහැ දනුක. කායානුපස්සනාවට එන්නකෝ. කයානෝ සතිමත් වෙලා ගියොත් මාස් එක අමතක වෙයිද? මීටරයක් හදන්න මන් දන්නේ කොහොම වෙයිද කියලා. අනිත් කාරණාව තමයි දෑත් හොදන හෝ වෛද්‍ය උපදෙස් හෝ ඒ ඕනෙම එක. කායානුපස්සනාව එක්ක සතිමත්ව යනවා නම් ගොඩාක් පරිස්සන්නේ පුතේ. මේ කාරණාව ගතේ තිතේ නිසින්නෝ ආදී වශයෙන් කුදුමහත් සියලුම කාර්යයන් වල කයට හිත යොමු කරගෙන කය අනුව සතිමත් වෙලා ඊ මොහොතේ නුවණින් දකිමින් අපට මේ ජීවිතේ පරිහරණය කරන්න පුළුවන් නම් හිතට ඉන්න හොඳම ආරක්ෂකයා සතියයි. සති ආරක්කා සාරති. ජීවිතේ නැමැති වාහනේ හොඳම රියදුරා සතියයි. එනිසා මේ ධර්මයත් එක්ක ගත්තා විශේෂයෙන් ඔය භාවනාවට ඉරියව්වක් කියන එක එන්නේ ඇත්තටම මේ ඒකේ තියෙන ප්‍රධාන කාරණා ටිකක්. දැන් ඉරියව් හතරක් තියෙනවනේ. ඊ ඉරියව් හතරෙදී කායानुපස්සනාවේදී අපි ගත්තොත් කොටස් 14ක් තියෙනවා. ඒකෙන් ඉරියාපත කොටසක් තියෙනවා වෙනම ඉඳීම, සිටීම, ඇවිදීම, සයනේ. ඒතර සක්මනකුත් එතන තියෙනවනේ. එතකොට සක්මන හා බාහිර අපි කරන ක්‍රියාකාරකම් වල සතිමත් වීම පරියංක භාවනාවට පුදුම උපකාරයක්. මොකද සක්මනේ තියෙනවා දැන් ඔබ මතක් කරපු කාරණාවටත් එක්ක මම කියන්නම්. දැන් මේ ගොඩාක් දෙනෙකුට කකුල් නමාගෙන වාඩි වෙන්න අපහසුයි නේද? සමහරු මේ අසනීප තත්වයේ මුල් කරගෙන ධර්මයෙන් ඈත් වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා. උදාහරණයක් කියන්න. මේ බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේ ඔය ඔබ නැගගෙන ආපු පියගැට පෙළ අර ගමයි පන්සලයි වැඩසටහනේදී අපි පෙන්නුවා. ඊට පස්සේ මේ ප්‍රධාන අනුශාසක කුටිය මගේ පියාණන් ඉදි කරපු මේ බුද්ධ මන්දිරය අර ධාතු මන්දිරෙත් මෙතුමාම තමයි දායකත්වයේ ලැබුවේ. මෙහි පුරෝගාමියා. එතකොට ඔය පළවෙනි අධීර අවසන් කරලා මට හිතුණා මට හරි වෙහෙසයි. ඒ නිසා මම තීරණය කරා බුද්ධ ගයාවට ගිහිල්ලා භාවනා කරන්න. දවස් 7ක් වස් කාලයක් නිසා දවස් 6ක් එන්න. ඉතින් මගේ කැමැතිම දායකයෝ ටික මාව එක්කරන ගියා. ඌ කාරංචි වෙලා මේ කිහිලි කරු වලින් යන මගේ හිතවත් අම්මා කෙනෙක් සමහරට මේ වැඩසටහන නරඹනවත් ඇති. අපි හරි මාත් එක්ක යන කියලා ඇඬුවා. හරි කියන්නේ හරිම දුක් වුණා. ඊට පස්සේ අර මගේ අනිත් දායකයෝ හා කියන්න එපා ඔබ වහන්සේ. ඔහොම ලෙඩුවෙක් කියන්න බෑ කිව්වා. මම ඒ ඔක්කොටම හොරෙන් හා කිව්වා.
දැන් ගුවන් තොටුපළට ඇවිල්ලා අර කට්ටිය මොන්දිය රෝගන බලනවා. මට අදාළ නෑ පුතේ. ඊට පස්සේ මම මෙතුමා එතකොට මේ ආගමන විගමනකේ පාලක ජෙනරාල් මෙතුමාට හැම දෙයකම උදව් කරා. මම මෙතුමාට කිව්වම කාර්යාලයට කියලා මම රෝද පුටුවක් ගෙනල්ලා අර අම්මා දාගෙන දඹදිව ගියා. දැන් ඉතින් ඉන්න තැන ඉඳලා මේ කුලී රථයක් අරගෙන බුද්ධ ගයාවට එක්ක යන්නත් ඕනේ. පුතේ මතක තියාගන්න. බුද්ධ ගයා සුද්ධ භූමියේ අපි දින 4ක් භාවනා කරනකොට සක්මන් භාවනාව කරනකොට යම්මට අර වේදනාවක් කොහොම නැති වුණා පුතේ. 6 වෙනි දවසේ කිහිලි කරු දෙකම බුද්ධ ගයා සුද්ධ භූමියට පූජා කරලා මේ අම්මා ආධාරකින් තොරව මේ අරහන්ත භූමිය දෙපැයින් හිටගත්තා පුතේ. අපි අත්තරියන මිනිස්සුන්ගේ කරුණාදාය මෛත්‍රිය කොතන තියෙන්නේ? පස්සේ මට ගුවන් තොටුපළේදී සමා වෙන්න කියනවා. වැඩක් නෑ පුතේ. නිසා අන්න ඒකයි බුදුදහම කියන්නේ. නිසා අපි මෙන්න මේ තැන ස්පර්ශ කරන්න ඕනේ. හඬා වැටෙන හිත් සුවපත් කරන්න, සෝකයෙන් ඇලලිච්ච හිත් හැමෝම ලෝභ දේශ වලින් පීඩා ලබන මිනිස්සු. ඒ නිවන්න තියෙන එකම ඖෂධය තමයි සතර සතිපට්ඨානය. මා හිතනවා මේ ධර්ම සාකච්ඡාව නරඹන ඔබට යම් පෙළඹවීමක් ඇති වෙන්නට ඇති කියලා. අපි හිතේ තියාගෙන හිටපු දේවල් මේ භාවනාව සම්බන්ධයෙන් අපි හිතේ තියාගෙන හිටපු දේවල් පිළිබඳව යම් වෙනසක් කරගන්න Tamanටත් හැකි විදිහට මේ කාරණා සඳහා නැත්නම් භාවනා කරන්නට යම් පෙළඹවීමක් නැත්නම් යම් පියවරක් තබන්නට ඕනේ කියලා ඔබට හිතෙන්නට